වාසයක් කරනවා. මම හිතනවා කාටවත් මේ ඇරයුම් පත ලැබිලා ඇති. එහෙමත් නැත්නම් ඇරයුම් පත නොලබ දැන හැඳිනගෙන පතර මාර්ගයෙන් හෝ ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ මේ ස්ථානයට අද උසම සහභාගී වෙලා තියෙනවා මේ අවස්ථාවට අපිට එකතු වෙන්න. ඔබ සැමේ නිසා සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම මම මාත් සමග එක්ව වෙන්න ආරාධනා කරනවා අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රනීත් අබේ සුන්දර සර්ට. පහේ ඉලක්කම ඉතාමත්ම ලස්සන ඉලක්කමක්. ඉලක්කම් වලින් බලපුවම නමුත් පහේ ඉලක්කම විශාල විදිහට අපි ගන්න ඉලක්කමක්. පස්පව් ගැන කතා කරනවා, පංචේන්ද්‍රියන් ගැන කතා කරනවා, පංචභූත ගැන කතා කරනවා. ඒ වගේම නොඑක් පංචමහා විල් ගැන කතා කරනවා ලෝකෙකින්. නොඑක් දේවල් සම්බන්ධ වෙනවා අංක පහේ. අද අපි මේ පැමිණ සිටින අවස්ථාව විශේෂ අවස්ථාවක්. එකම මොහොතක පොත් පහක් එළිදක්වන අවස්ථාවක්. මම හිතන්නේ පොත් පහේම එළිදක්වන අවස්ථා තිබිලා තියෙනවා. ඊට වඩා පොත් පහේ විතර නෙවෙයි ඊටත් වඩා එකට පොත් එළිදක්වන අවස්ථා තිබෙනවා. නමුත් මෙතන තිබෙන විශේෂය නම් එකම පවුලක පොත් පහක් එළිදක්වන අවස්ථාවක්. පහක් දාන්න මේ ප්‍රධාන අපි අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නැහැ. මහින්දර පවුලේ හැම කෙනෙක්ම මාධ්‍ය සුරදක්ෂයි ඒ විදිහටම ලේඛන කලාව ගුවන්විදුලි ශාස්ත්‍රීය රූපවාහිනී නාට්‍ය මේ හැම අංශයකම පවුලේ හැම දෙනෙක්ගේම දක්ෂතාවයන් තියෙනවා. රටේ සමාජයේ හැම දෙනෙක්ම වගේ ඒ ගැන දන්නවා. මම හැම දෙනෙක් ගැනම අමුතුවෙන් හඳුන්වා දෙන්න කියලා යන්නේ නැහැ. මොකද අපේ කාලේ මේ සමාජය දියුණු කරගන්න අවශ්‍ය නිසා ඒකයි ඒ හේතුව. ඒ නිසා මම ඉස්සෙල්ලාම ආරාධනා කරනවා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර අපේ සර්ට වේදිකාවට එන්න එවිල මහාන දරුවන්ට ඒ වගේම අපේ සීතා මහේන්ද්‍ර මැතිණියට වෛද්‍ය රවිදු මහේන්ද්‍රට සචිත්‍ර මහේන්ද්‍රට සීතා මහේන්ද්‍ර මැතිණියගේ අපේ මිස්ගේ චිත්‍රකතා සංග්‍රහය ගැන කතා කරමු. අපේ කාලේදාම ගැන හිතලා මම හිතුවා මේ අපේ චිත්‍රකතා මගේ චිත්‍රකතා සංග්‍රහයෙන් ඉතාම චිත්‍රකතාවක් ඔබ සැමදෙනාට කියනවා. ඒකේ නම පුතාගේ නිබන්ධය. ආචාර්ය උපාධිය නිමකොට පුතා ලංකාවට පැමිණෙන්න අපි මහත් සෝමනසක් අත්විඳිනවා. අම්මා නිකන් ඉඳලාට මට නිබන්ධය කියලා ගන්න. ඔහු මට දිනක් කිව්වා මතකයි. වසර ගණනාවක් වැඩිස විදසකි. නිමක ඒ නිබන්ධය හිමිහිට සැලසීමේ කියවී යුතුයි මම සිතුවේ. එහෙයින් පැසුවලට හැදෙන සෝපාව වෙතට කියමි. ඔහුගේ නිබන්ධය මනස්කාම් කාණ්ඩයෙන් නිමකට ඇති බව බැලුමට පෙනේ. ලොකුපුතා කවදාත් ලේඛනයට රසකම් පෑවේ. මහත් සොම්නසින් සිටින කවකින් මම ඉනි පළමු පරිච්ඡේදයේ කියවන්න
මේ වන විට පුතාට වසර දෙකමාරක් පමණ ගියයි. පුතා ඉපදුණු පෙර මා පටන් ගත් කේන්ති විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව මම අතරමඟදී නැතර කළා. යලිත් මා ඉගෙනීමේ කටයුතු අමාර කළ යුතුයි. ඒ හා සමගම රැකියාවක් කිරීම ගැන සිටියේ. එසේ වී සැමියාගේ වසර 3ක රැකියා කාල පරිච්ඡේදයේ අවසන් වූ වෙයි. ඒ සමගම ඔහු පශ්චාත් විභාගයේ හදාරන බැවින් පූර්ණ කාලීන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වී ඇත. එහිම අනිවාර්යයෙන්ම මා රැකියාවක් සොයාගත යුතුයි. රැකියාවක් සොයා ගැනීම සඳහා රැකියා ඒජන්සියක් සොයා මා පිළිපැද්දා. ඔවුන් මා කැඳවා මගේ සුදුසුකම් ගැන ඇසුවා. එයාගේ සුදුසුකම් අනුව රජයේ කාර්යාලයක රැකියාවක් තියෙනවා. ඔයා ඉන්න කැමතිද? කැමති. හැබැයි එක කාරණයක් කියන්න වෙනවා. ඔයාට කුඩා දරුවෝ ඉන්නවද? ඔව් මට කුඩා දරුවෙක් ඉන්නවා. වයස අවුරුදු 2කමාරයි. මේකයි කාරණේ. අපි මුගා පොඩි දරුවෝ ඉන්න මව්වරු අපේ රැකියාවට ගන්න කැමතියි. ඒ ඇයි මැඩම්? ප්‍රශ්නය මේකයි. දරුවන් නිදුණාම එයාලා නිතරම නිවන් ගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ මැඩම්. දරුවා ලදරුණා දැනට රඳවලයි මම රැකියාවට එන්නේ. මගේ සැමියා පශ්චාත් විභාගයේ හදාගෙන පූර්ණ කාලීන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. එයා රැකියාවක් නොකරන නිසා ඒක දුකක් හැදෙන වෙලාවට එයාට පුළුවන් දරුවා බලා ගන්න. හොඳයි. ඒ දෙන්නා ඔයාට රැකියාවට එන්න පුළුවන්. මට අසීමිත ප්‍රීතියක් දැනෙනවා. දරුවා එන්නේ නවත්තා මට රැකියාවට ගන්නේ. සැමියාට බුද්ධහසේ විශ්වවිද්‍යාලයේ කටයුතු කරගන්න. දරුවාට හදිසි ලෙඩක් වුණදී ඒ කාර්යය ඔහුට කරන්නේ නැති වෙමින් මට ප්‍රශ්නයක් නොවේ. උදෑසන නැගිට ගෙදර දොර වැඩ කටයුතු කරනකොට දරුවා ලදරු පාසලට ඇරලීම සැමියාට පාරකට රැකියාවට යෑමට මම පුරුදු වෙනවා. අතරමඟ නතර කර මගේ අධ්‍යාපන කටයුතු සඳහා කාර්යාල වේලාවෙන් පසුව දින 3ක් හා සති 8ක් යොදා ගත්තා. අධ්‍යාපන කටයුතු වල දෙයන්නේ උදව්පෑ වුණ බැවින් මට දුර සිට මොහොතේ ආයතන. ඉතිරි දින ගෙදර දොරේ කටයුතු සඳහා යොදාගත් බැවින් ඉතාමත් කාර්ය බහුල කාර්යයක් උදාහරණ. එහෙත් ඉගෙනුම රැකියාව පෞරස්ත්‍යයක් වුණම බලා ගැනීම සිදුවද ඉන් මහත් ප්‍රීතියක් අත්විඳිනවා. මෙසේ කාලය ගෙවී උදා වූයේ සෙනසුරාදා. අවස් වෙනකොට උදා වූයේ සොයුරිය වෙනස් වී සිටිනවා. ඔහුගේ බත බලා ඉඳි අප්‍රාණික බවක් දැනෙනවා. කිසි යම්කිසි අසනීපයකින් පෙළෙන්නේයි මට සිදුවේ. මම සැමියාට පිළිගව ගන්නවා වහා අපේ පෞද්ගලික වෛද්‍යවරයා ඉවසට ඇවිත්. ඔහු කියා සිටියේ දරුවාට උදෙන්නේ නැති බව, තත්ත්වය ඒ තරම් හොඳ නැති බවක්. දරුවා වහා ලන්ඩනයේ රෝස්මේරි රෝහල් වාර්ඩ්‌වල ඇතුළු කළ යුතු බව කිව්වා. දරුවාගේ සුළු අසනීපයක් සඳහා මීට පෙරද එතනට පැමිණ ඇති බැවින් අපි වහා දරුවා ඉවර රෝහලට ඇතුළු කළා. සත්‍යම් කියන දෙමින් දෙවි කියනවා. සඳුදා මා රැකියාවට යයි. ඊළඟ ප්‍රශ්නේ දරුවාගේ ප්‍රශ්න. මට දරුවා වෙනුවෙන් නිවාඩු දෙන්නේ නැහැ. මම කන්දෝරේ කියනවා. අපේ ප්‍රධානියා කාන්තාව මා කියන වැඩේ නොකර බැරි නිසා. ඒ ප්‍රධානියාට මගේ ගැටලුව ඉදිරිපත් කළේ. මම ඇය වෙත ගොස් ඒ බව කිව්වේ. මට වඩාත් ගැටලුව වුණේ ලෙඩු ගන්න වේලාව සවස් 5 වීම. කන්දෝරේ වැඩ නිමවන වේලාවත් එම වේලාවටම ඉදිරිපත්. වැඩ නිම කර යන්නේ නම් මට කෙසේවත් ඉතා බැලීමට යා නොහැක. මාගේ සිත මහත් සෝකින් වෙලී ගියේ. දරුවා රෝහලේ ඉන්නවා නම් ඔයා දරුවා බලන්න යන්න එපායි. කන්දෝරුව වැඩ නිම කලින් කියොත් නම් ඔයාට දරුවා බලන්න දෙන්නේ නැහැ. දරුවා සංගීත වෙලා රෝහලේ පිටින්නට මම ඔයාට පැයක් කලින් යන්න දෙන්නම්. මගේ ප්‍රධානියව එම කාන්තාව පිටපස්ස මට මහත් සැනසීමක් දෙනවා. මට දරුවා බැලීමට යා හැකියි. උන් සතුටයි. මාතෘකාවේ වැයකට කලින් මම දරුවා බැලීමට යනවා. රෝස්මේරි රෝහල් වාර්ඩ්‌වේ සිටින සිටිතෝ වැසිරෙන්නේ ලදරුණා දැක්කේ. එහි සිටින කුඩා දරුවන් මහත් ප්‍රීතියෙන් එළිදෙන පස්වෙනායෙන් අපූර්ව දැක්මක්. රෝස්මේරි රෝහල් වාර්ඩ්‌වේ විශ්වාසයෙන් ලදරු පාසලක් තිබේ. මේක වර්ණයෙන් මුතුන් හැදලා මල්වැනි කුඩා සිටින්නට ගෙවල් දොරවල් දෙමව්පියන් ගැන කිසිදු සිහියක් නැහැ. පාඩ වේලාවකින් රෝහලේ හවස ආහාර වේලාව එළඹේ. ඒ අවස්ථාවේදී ඉතාම පිළිවෙලකට කුඩා දරුවෝ ආහාර ගන්න. බැලීමට කැමති මව්පියන්ට කිසිදු බාධාවක් නැහැ. ඔවුන්ට පිළිෙත්තේ ආහාර කෙලිසෙල්ලම් පිළිවෙල ඇතිතරම් පීඩා බාධා නොවේ නැහැ.
සමවායසේ දරුවන් නිසා ඔවුන්ට පාරුවක් කරනවා. මේ අතර සිට මගේ උදාහරණ කරනවා මානසික ආහාර වලින් හැදීම සිත්තක් කොටගත්තේ. සිස්කවන් මෙලෝ මානවවල ඉන්දිරිය යදිට ඔහු මහා කණින් හඬන්නේ. සිස්කවන්ගේ මෞර්යයන් ඔහු බලා හදාන්නේ කන පෙරසීම කිසිමේ පස්සේ. රෝහණින්ගේ ඔස්තුගේ හඳ නැසෙන කෙනෙක් පාටිය හදන්න සොයන බාරයි. නිවසේදී කල්ද පාළුව ඔහුගේ හැසිරීම මාතුල මෙලොවී වැඩිශෝකී. කිසිවක් පිළිවෙල සියක් මාතුලේ. දියුම් පිළිවෙල කරන්නේ. මෙසේ දින 12ක් මාතුල රෝහණ ගත සිටියේ. ඔහු රෝහණින් බැහැරවන අවසානයේදී වෛද්‍යවරයා කීවේ ඔහුට බ්‍රොන්කෝනිමෝනියා නම් පෙනහළුගත රෝගයේ වැළඳී තිබුණ බවයි. ඒකලන්තයේ වැනි රටක ඉපදුණු සිසු දරුවන්ගේ හැදුණු වැඩි මාතුගේ මේ හැසිරීම නිවසට පැමිණෙන දෙයක් සිදුවේ. ඒ ඔහු පෙරදිග සංස්කෘතියේ නෑකම් කියන නිසා ඌ එකයි වඩේ සිටියේ. ඉතින් සවස මම පුතාට 4 වන පන්තියේ ගණිතය උගන්වන්න සිටියේ. ඔහුට කියා දුන්න ගණනක් වැරදුන බව මට තේරුණා. පුතා ඔයා පුතු හැදු ගණන වැරදි. කොහොම නෙවෙයි මම ඔය ගණන හදන්න කියලා දුන්නේ. මගේ වදිනේ නොවිස් මුමතු ඔහු මගේ කකුලට වැරෙන් පහරක් දුන්නේ. පුතුගේ පා පහලින් කියෙච්චි අවදි වූ මට දැනෙන්නේ මාතතිතු ඔහුගේ නිබන්ධිය නිසා බිමට වැටෙන කියන බවයි. එහෙත් ඒ වැටෙන්නේ මුතු මම අල්ලාගත්තේ. එවිට මට දැකගත හැකි වූ මා සිටින්නේ නිබන්ධියේ මුල් පිටුවේ බවයි. ඔරලෝසුව දෙස බැලූ කල විනාඩි 20ක් ගත වී ඇති බව පේනවා. මම හිතන්නේ ඉතාමත් සුන්දර කෙටි කතාවක් අපි අසවිද්දේ. ඒ පොතේ ඒ වගේ ඉතාමත් සුන්දර කෙටි කතා කිහිපයක් තියෙනවා. මහෙන්ද්‍ර පවුලේ සින්දනයන් අවසරයි අපිට සමාවෙන් අවසරයි. ආරක්ෂක කවියා එවදීන්නේ මේ ආකාර කවියක් නෙවෙයි මේ සටහනක් උදපෙන්මක් වගේ එකක්. ඒකම මෙතනයි කියවන්නේ. මගේ නම මේ සඳහන් කරලා බඩු කියවන්න නැත්නම් මේ මොනම මේ අපි ඉදිරිපත් කරන කාටවත් කියවන්න තිබුණා. මේකයි උගේ මේ පණිවිඩය සුනන්ද සීතා රවිදු සචිත්‍ර විදුව ඇතුළු ශ්‍රී ලංකාවේ අසිරිමත් ලැබුම්කාර මහේන්ද්‍ර පවුල හා රසික ජනයා හමුවන මේ සුන්දර අවස්ථාවට එක්වීමට මට අවකාශයක් නොලැබි නිසා මගේ සිතිවිලි විදක් මෙසේ උපහම වෙන්න එක් කරා. වරන්දේ මගේ ජීවිතේ ගමන් සගයා උද්දාස් කලාපති කවියා අති එය පිටුවේ වරහන් පහක් සාහිත්‍ය කර්මයේ යෙදෙන මහේන්ද්‍ර පවුල බඳු නිර්මාණ ශෝභිත පවුලක් ලෝහන් තැනක ඇතයි අප අසා නැහැ. අද ඉන්දියාවේ පරිණත ලේඛිකාවක වන අජිත් කෝකා සුප්‍රකට චිත්‍රශිල්පිනී අර්පණා කෝ යන මෑණී වියනී දෙපළට ಭಾರತೀයදී දැක්වෙන ආදර සම්මාන පොතේතර මම දැක්විලා. සාරවත් සංස්කෘතික සමාජයක් නැති අද අපේ රටේ නිර්මාණකරුවන්ට එබඳු ගෞරවකාරයක් විදෙන අවස්ථා දක්නට නොලැබෙන තරම්. එබැවින් වෙනදු කරු සංස්කාරයක් පිටු නොවේ නම් ඒ අපගේ සමාජයේ ගෞරවයට හානි. නවකතා, කෙටි කතා, කාව්‍ය ග්‍රන්ථ පහ එක්වර එළිදක්වන මේ නිර්මාණ ශෝභිත මහේන්ද්‍ර පවුල අපගේ සෞන්දර්ය ජීවිතයට පිළිතුරු ආලෝකයේ මේ රසික සමාජයේ භාග්‍යයක් බව පරාන්නතුලේ උගෙන අපාත ප්‍රතිවිරෝධතා එක වරහන්වා ලෝවන ආදිවෙයි මේ අපූර්ව සංකීර්ණය ගැන පරිණත විචාරකයෙක් වන දයානිසානායක මහතා විසින් ඉරිදා ලක්ෂ්‍ය සංග්‍රහය ලියපත් ලිපිය පවුලක් එක්ක නිර්මාණ කරන්නේ නියුක්ත ජීවත් වීමේ විශිෂ්ටත්වය එහි ඇති සත්‍ය සුන්දරත්වය ගැන ඉතා පවිත්‍ර දයාර්ථ අදකී කරන ලද සත්කාරමය විමසුමක් බවද කිවයි. ඒ බඳු අවන්ත විමලසර විමසුම් අද අපේ විචාර භූමියේ දක්නට ලැබෙනවා. සුනන්ද මහේන්ද්‍ර ජීවකවද දෙව්දත් මවට මෙනෙමි
ළඟ තරක් වෙන එක අගන නිර්මාණ ත්‍රිකෝණයක් දැන් සම්පූර්ණ කොට තිබෙනවා. ඒ ඔහුගේ නිර්මාණ ජීවිතයේ අවිශේෂ කෘති. ඒ වගේ සංවාද ගොඩනගන ප්‍රඥාව අද මේ පොතේ නැහැ. සීතා මහේන්ද්‍ර මෙවර විශ්ව ඇති සමුගත් සුපතිය අලුපෑති මිනිසුන් බව ඉතා වටිනවා. මිනිස් චරිතයන් වෙත අප කැඳවාගෙන යාම. හැකි බොහෝ එකතාවල සිටින්නේ පොදු මිනිස් ගුණාංගයන්ගේ පොහොසත් ශ්‍රී චරිතයන්ය. ඒ ගුණෝපේත චරිත ගවේෂණ වඩා සම්පූර්ණ ලෙස ජීවත් වීම අප මෙහෙයවන ශාරීරික පරිණත භාවයෙන් යුක්ත වීම මගේ විශේෂ හැඟීමයි. තවමත් 20 වයසක සිටින නෑමුල් මල් පල්ලවයක් බඳ සචිත්‍ර මහේන්ද්‍ර ලියා ඇති විදුලන දුරු විට ඔහුගේ ප්‍රථම නාටකතාව මා දකින්නේ උසස් නිර්මාණ කරන එක ආරම්භයක් ලෙස නොව ගමනේ මැද ඉක්මවුවක් ලෙස. කාවිත මහේන්ද්‍ර ඊයවසින් පසුව ලියා ඇති දිවි හිමින්නේ ප්‍රථම කෙටි කතාවේ කතා 14 කියවුමට යටි ඉරියල ඉතා පැහැදිලි යටි පහක් පවසන්න තිබෙනවා. 1. කාවිත ලියා ඇත්තේ සාහිත්‍ය නොවේ ජීවිතය. 2. ඔහුගේ ලිවීමේ උපමාලංකාර සංකේත කතා රීති මොඩර්න් විලාස නැහැ. ඇත්තේ ලොකු දැහැ ගන්නන කම්පිත මනුෂ්‍ය චරිතය. 3. ඊට සාහිත්‍ය කියාදීවත් වරදක් නැහැ. 4. දෙමෝපියන්ගේ බලවත් ඥානය කවිතුගේ ජීවිතයේ තුල ක්‍රියා කරන්නේ වෙනස් ශබ්ද පවතින. ජීවන සත්‍යාව විතරක් සංකීර්ණද. විදුර මහේන්ද්‍ර කවියේ විශ්වන්නේද මේ මහේන්ද්‍ර පවුලේ සියලු දෙනාට ආත්මයයි. නිර්මාණ ශෝභිත වූ ගුණෝපේත වූ මහේන්ද්‍ර පවුලට ආමුතු සුබ ප්‍රතිමක් වුණා නොවේ. ඔවුන් සෑවුන ජීවිත කාලය තුළ ශක්ති ප්‍රමාණය ජීවන සන්තුෂ්ටිය විඳින්න වේ. එය බෙදා දෙන්නෝ වේ. මේ මගේ උදාහරණය. මහේන්ද්‍ර පවුලේ සමුත් පරාක්‍රමය. පරාක්‍රම පොඩිකෝක් මහත්තයා මෙතන නොකගිනියත් එයාගේ යොමු ගෙනල්ලා අපිට ඒ අදහස් අපත් බෙදා ගන්න නිසා